අයිබෝවන් සුබ දවසක් දරුවනේ අපි ප්‍රශ්නපත්‍ර 21ක් සාකච්ඡා කරලා තියෙනවා මේ වෙන විට අපි අපේ අරමුණ ප්‍රශ්නපත්‍ර 100ක් සාකච්ඡා කරන්න MCQ 100න් 22 කියන ප්‍රශ්නපත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ. මේ ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවට අලුතෙන් කවුරු හරි සම්බන්ධ වෙනවා නම් 071 891 1620 කියන දුරකථන අංකයට ඔබේ නම සහ නගරය සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න. අපි ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර ලැබෙන්නේ කොහොමද කියලා ඔබට පැහැදිලි කරන්න. හරි අපි 122 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න ගමු. පළවෙනි ප්‍රශ්නය සංකේත අර්ථකථනය කර ගැනීම. සංකේතයක් අර්ථකථනය කර ගැනීම sannivedana විෂයට අදාළව අපි කියන්නේ විකේතකරණය කියලා. ඒ කියන්නේ දැන් ඔබට මම වුණත් මේ වෙලාවේ දෙන්නේ සංකේත වාචික සංකේත ඇසුරින් මම මේ පාඩම විස්තර කරන්නේ. එතකොට ඔයාලා ඒක තේරුම් ගන්නවානේ. ඒ තේරුම් ගන්න ක්‍රියාවලියට නමක් කියනවා sannivedana විෂයට අදාළව. ඒකට අපි කියනවා විකේතකරණය කියලා. උත්තරය 3. දෙවෙනි ප්‍රශ්නය යම් තැනකදී තෝරාගත් හෝ නිර්මාණය කරගත් පණිවිඩයක් වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීම sannivedanaya යනුවෙන් නිර්වචනයක් ඉදිරිපත් කළේ. එතකොට sannivedanaya පණිවිඩ ප්‍රතිනිර්මාණය වීමේ ක්‍රියාවලියක් ලෙස අර්ථකථනය කරනවා ක්ලොඩ් ෂැනොන් හා වොරන් වීවර්. ක්ලොඩ් ෂැනොන් හා වොරන් වීවර් දෙදෙනා විසින් යම් තැනකදී යම් කිසි නිර්මාණය වෙන හෝ තෝරාගත් පණිවිඩයක් තවත් තැනකදී ප්‍රතිනිර්මාණය වීමේ ක්‍රියාවලියක් හැටියට sannivedanaya අර්ථකථනය කරේ. ඒ ක්‍රියාවලිය තමයි ඒ ක්‍රියාවලිය ඉදිරිපත් කරේ කවුද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය 4. දැන් ඔබ මේ නිකන් මේ වීඩියෝ එක ඇහුවා කියලා ඔබට ප්‍රයෝජනයක් නැහැ. ඔබ පේපර් එක අරගන්න ඕන. පේපර් එක අරගෙන ඒකට හොඳින් පිළිතුරු ලියලා ඊට පස්සේ තමයි සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ හරි වැරදි ලකුණු කරගන්න ඕනේ. ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් පස්සේ අර WhatsApp අංකයට එවන්න. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැටලු පැහැදිලි කරනවා. තුන්වෙනි ප්‍රශ්නේ මේ අතරින් ජනමාධ්‍යයට සුවිශේෂ කරුණ කුමක්ද? තොරතුරු සම්පාදනයේ පෙළඹවීම අධ්‍යාපනයේ විනෝදාස්වාදයේ සමාජානුයෝජනය කියලා උත්තර තියෙන්නේ. ඒ අතරින් උත්තරේ එන්න ඕන තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය 5 සමාජානුයෝජනය. මේක ටිකක් අපහසු ප්‍රශ්නයක්. දැන් ඔබ අහන්න පුළුවන් කොහොමද සමාජානුයෝජනය එන්නේ කියලා. ජනමාධ්‍යයට සුවිශේෂී කරුණ තොරතුරු සම්පාදනයේ පෙළඹවීම අධ්‍යාපනයේ විනෝදාස්වාදයේ කියන කාරණා ඔක්කොම සමාජානුයෝජනය කියන ওই උත්තර පහම sannivedanaye කාර්යයන් හැටියට තමයි ගන්න පුළුවන්. නමුත් ඒ සමාජානුයෝජනය කියන එක අර ජනමාධ්‍ය වෙනම කාර්යයන් ටිකක් අපි කතා කරන්නේ. සුපරීක්ෂණය, අර්ථකථනය, සහසම්බන්ධය, සමාජානුයෝජනය කියලා. ඒතර ඒ කාරණා හතරෙන් සමාජානුයෝජනය කියන කාරණය ජනමාධ්‍යයට සුවිශේෂයි. ඒ කාරණේ විතරක් ඔතන තියෙනවා. ඒ කියන්නේ ජනමාධ්‍යයට විතරක් අදාළ කාරණේ ඔතන තියෙන්නේ සමාජානුයෝජනය. හරි. හේතුව ජනමාධ්‍යයේ සුවිශේෂ කාර්යයන් අතරින් තමයි සමාජානුයෝජනය කියන එක ඔතෙන්ට දාලා තියෙන්නේ. උත්තරය 5. පැහැදිලිද? ඒ කියන්නේ අනිත් උත්තර ඔය උත්තර සියල්ලම sannivedanaye කාර්යයන් වලට අයිතියි. නමුත් සමාජානුයෝජනයේ විතරක් ජනමාධ්‍යයේ සුවිශේෂ කාර්යයන් වලටත් අයිති වෙනවා. ඒ නිසා ජනමාධ්‍යයට විතරක් වැදගත් වෙන කාරණයක් හැටියට අපිට උතනදී ගන්න පුළුවන් උත්තරය 5 ප්‍රශ්නේ හැටියට. ඊළඟට එන තුනට උත්තරය 5. හතරවෙනි ප්‍රශ්නේ වර්තමාන මාධ්‍ය තුල පෙළඹවීමේ කාර්ය වඩා සාර්ථකව ඉටු කරන්නේ පෙළඹවීමේ කාර්ය සිද්ධ කරන්නේ දැන්වීම වලින්නේ. භාණ්ඩ හෝ සේවා වල මිලට ගැනීමට පොළඹවනවා. එහෙම නැත්නම් යමක් නැරඹීමට යමක් ශ්‍රවණය කිරීමට විවිධ කාරණාවලට ජනමාධ්‍ය වලින් වඩාත්ම පෙළඹවීමේ කාර්යයන් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ දැන්වීම කරන්නේ හරහා. උත්තරය 1. පස්වෙනි ප්‍රශ්න ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ සංවාදයේදී ඉදිරිපත් වූ කරුණු කිහිපයක් පහද දැක්කේ. ඒ සෑම සමාජ පන්තියක්ම ආකර්ෂණය කරගන්නේ. ඒක හරි. ජනප්‍රිය සංස්කෘතිය කියන එක පස්වෙනි පාඩමට අදාළ ප්‍රශ්නයක්. හැම සමාජ පන්තියක්ම ආකර්ෂණය කරගන්නවා. මහ පරිමාණ ලෙස නිෂ්පාදනයක් හා බෙදා හැරීමක් පවතින එක හරි. කලාත්මක අංශයෙන් ඉහළ තැනක් ගන්නවා. එතකොට කලාත්මක අංශයෙන් ඉහළ තැනක් ගන්නවා කියන එක ජනප්‍රිය සංස්කෘතිය වැරදි නේද? ජනප්‍රිය දැන් කලින් කාලේ ජනප්‍රිය වෙන රියැලිටි වැඩසටහන් වෙන්න පුළුවන්, මෙගා ටෙලි නාට්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇඳුමක් පැළඳුමක් වෙන්න පුළුවන්. ඒක පොපියුලර් කල්චර් ජනප්‍රිය සංස්කෘතියයි හැම දෙයක්ම කලාත්මක අංශයෙන් ගත්තට පස්සේ ටිකක් පහළයි. මධ්‍යම ප්‍රමාණයේ දැනුමක් තියන අය විසින් නිෂ්පාදනය කරන දේවල් ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ. ඒතර කලාත්මක අංශයෙන් දැන් පහුගිය දවස්වල අපි දැක්ක අර දෙසැම්බර් 30ක විවිධ සංදර්ශන රූපවාහිනී තිබුණා. ඒවා මේ කලාත්මක අංශයෙන් ජනප්‍රිය රැල්ල මිනිසුන්ට නරඹන්න ඉදිරිපත් කරාට ඒවායි කලාත්මක ගතිය තිබුණා. නමුත් කලාත්මක ගතිය අඩුයි. ඒක ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණයක්. ඒ නිසා මේ ජනප්‍රිය සංස්කෘතිය කල්පැවැත්මකුත් නැහැ.
C කියන උත්තරේ වැරදි. අපි බලමු වාණිජත්වයේ සමග බැඳී පවතී. වාණිජත්වයේ සමග බැඳී පවතී කියන එක හරිනේ. ජනප්‍රිය සංස්කෘතියේ නිතරම මුදල් උපයන ක්‍රියාවලිය. ශ්‍රමිකයන් තුළ ඉක්මනින් ප්‍රචලිත වෙනවා. ජනප්‍රිය සංස්කෘතිය ශ්‍රමිකයෝ වැඩ කරන අය තුළ ඉක්මනින් පැතිරෙනවා. ඒකට එක හේතුවක් තමයි දැන් ශ්‍රමිකයෝ තමයි සමාජයේ සිදුවන දේවල්, රූපවාහිනියේ සිද්ධ වෙන දේවල්, අන්තර්ජාලයේ සිද්ධ වෙන දේවල් කතා බහට ලක් කරන්නේ ශ්‍රමිකයෝනේ. නිසා ඒගොල්ලෝ ඒ ගැන උනන්දුයි නිතරම. එක හේතුවක්. තවත් හේතු තියෙනවා. උත්තරේ එන්න ඕන C නැති උත්තරයක් අපිට ගන්න වෙනවා. එහෙනම් උත්තරය A B D හා E උත්තරය 3. හයවෙනි ප්‍රශ්නේ මාධ්‍ය දැන්වීම් කරණය යනු සමාජ අවශ්‍යතාවක් ඉෂ්ට කරනවා. දැන්වීම් කරන්නේ සමාජ අවශ්‍යතාවක් ඉෂ්ට වෙනවනේ. ඒක හරි. ව්‍යාපාරික අවශ්‍යතාව ඉෂ්ට කරනවා. දැන්වීම් වලින් ව්‍යාපාරික අවශ්‍යතාව ඉෂ්ට වෙනවනේ. ඒක හරි. ඊළඟට සමාජයේ චර්යා වෙනස් කරනවා. දැන්වීම් වලට පුළුවන් චර්යා වෙනස් කරන්න. ඒක හරි. දැන් අපි මීට අවුරුදු 1960 ගණන් වල 70 ගණන් වල තියෙන චර්යා නෙවෙයි දැන් තියෙන්නේ වෙනස් වෙලා. වෙනස් වෙන එක හේතුවක් තමයි භාණ්ඩ සේවා. ගෙදරට ෆ්‍රිජ් එකක් ආවට පස්සේ ෆ්‍රිජ් එකත් එක්කම චර්යා වෙනස් වෙනවා. ගෘහෝපකරණ අලුතෙන් එනකොට ඒවත් එක්ක ගෘහණියගේ චර්යා, ගෙවල් වල චර්යා, හැසිරීම රටා ඒවත් වෙනස් වෙනවා. හොඳ සමාජ චර්යා වෙනස් කරන්න පුළුවන් දැන්වීම් කරන්නේට. ජනතාවගේ මතවාද වෙනස් කරන, ජනතාවගේ හිතන පතන විදිහ වෙනස් කරන්න පුළුවන්. එහෙම හිතලා වෙනස් කරලා නේ කිරිපිටි වගේ දේවල් හොඳයි කියලා සමාජගත කරලා තියෙන ජනතාවගේ මතවාද වෙනස් කරලා. නරක දේවල් හොඳ කරලා සමාජගත කරලා තියෙනවා. හරිද? ඒ මතවාද වෙනස් කරනවා. ඒ කියන්නේ A හරි B හරි C හරි D හරි යහපත් ආකාරයේ පෙළවීම කියන එක වැරදි. මාධ්‍ය දැන්වීම් කරන්නේ හැම විටම යහපත් කියලා අපිට කියන්න බෑනේ. දැන්වීම් කරන්නේ අයහපත් වෙන්නත් පුළුවන්. යහපත් අයහපත් බලපෑම් දෙකම තියෙනවා. යහපත් ආකාරයේ පෙළවීම කියන එක නම් වැරදි. උත්තරේ එන්න ඕන A B C D නිවැරදි. E වැරදි. උත්තරය 1. ඊළඟ ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නේ තොරතුරු විසරණය සඳහා යොදාගත හැකි විධික්‍රම කිහිපයක් පහත දැක්කේ. ස්ථාවර දුරකථන සේවාව, ජංගම දුරකථන සේවාව, සාමාන්‍ය තැපැල් සේවාව, කෙටිපණිවිඩ සේවාව, විද්‍යුත් තැපැල් සේවාව. මේ අතරින් පුජ්‍යලාන්තර සංනිවේදන නාලිකා. ඒ කියන්නේ පුජ්‍යලෙන් දෙදෙනෙක් අතර සංනිවේදනය සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා අහනවා. මේ සියල්ලම දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් අතර සංනිවේදනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒ නිසා උත්තරය 5. ජංගම දුරකථනයේ, ස්ථාවර දුරකථනයේ තැපැල් හුවමාරුව මගිනුත් දැන් ඒක අඩුවෙන් භාවිතා වුණත් තැපැල මගිනුත් දෙදෙනෙකුට කිහිප දෙනෙකුට තොරතුරු හුවමාරු කර ගන්න පුළුවන් නේ. උත්තරය 5. ඊළඟ ප්‍රශ්නය 8 වෙනි ප්‍රශ්නය සංවේදන වර්ගයක් නොවන්නේ. සංවේදන වර්ග කියන්නේ ප්‍රභේද. අපේ විෂය නිර්දේශයේ සංවේදන වර්ග කීයක් තියෙනවද? 6ක් තියෙනවා නේද? එතකොට මෙතන තියෙනවා වාචික, සමූහ, ජන, මහජන, අතත්ය. ඒතර සමූහ සංවේදනයේ වර්ගයක්, ප්‍රභේදයක්, ජන සංවේදනයේ ප්‍රභේදයක්, මහජන සංවේදනයේ ප්‍රභේදයක්, අතත්ය සංවේදනයේ ප්‍රභේදයක්. නමුත් වාචික සංවේදනයේ ප්‍රභේදයක් නෙවෙයි. වාචික සංවේදනයේ ස්වરૂපයක්. එහෙම නැත්නම් විධික්‍රමයක්. උත්තරය 1. හරි. 9 වෙනි ප්‍රශ්නේ පන්ති කාමරයේදී ප්‍රතිපෝෂණය පිළිබඳව සිසුන් අතර සාකච්ඡාවක් ඇති විය. එහිදී ඉදිරිපත් වූ අදහස් කීපයක් වන්නේ ප්‍රතිපෝෂණය පිළිබඳ අදහස් තියෙනවා. යම් කරුණක් පිළිබඳව අදහස් දැක්වීම, මොන හරි දෙයක් පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතිපෝෂණයක් තමයි. හරිනේ. සිද්ධියක් පිළිබඳව අවබෝධයෙන් අදහස් දැක්වීම, යමක් අවබෝධ කරගෙන එයට යමක් එකතු කර අදහස් දැක්වීම, යම් කරුණක් පිළිබඳව මත විමර්ශනය කරමින් අදහස් දැක්වීම. ඉතින් දරුවනේ කොහොම අදහස් දැක්වත් යම්කිසි දෙයකට ඒක ප්‍රතිපෝෂණයක් තමයි. අවබෝධයකින් තොරව අදහස් දැක්වත් ඒක ප්‍රතිපෝෂණයක් තමයි. එහෙනම් උත්තරේ එන්න ඕන ඒත් හරි බීත් හරි සීත් හරි ඩීත් හරි උත්තරේ එන්න ඕන 5. පැහැදිලිද ඔයාලට? ඊළඟ ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ ජනමාධ්‍යයේ විචාරයේ මූලික මුඛ්‍ය විෂය වන්නේ. ජනමාධ්‍ය සංදේශ අපි විචාරය කරනකොට ප්‍රධාන වශයෙන්ම විෂය කරගන්නේ මොනවද? අහන උත්තරය 2 ජනමාධ්‍ය සංදේශ. සංදේශන විචාර කරන්නේ ඔයගොල්ලෝ ඉස්කෝලේදී සිංහල කරන එහෙම දරුවෝ සිංහල නවකතා විචාරය කරනවා. කෙටි කතා විචාරය කරනවා. හරි කාව්‍ය විචාරය, ගීත විචාරය. අදාළ සංදේශයෙන් විචාර කරන්න. එහෙනම් මුඛ්‍ය විෂය මොකද්ද? අදාළ සංදේශය. කියන්නේ උත්තරේ එන්න ඕන මාධ්‍ය සංදේශයේ උත්තරය 2. 11 වෙනි ප්‍රශ්නය 11 වෙනි ප්‍රශ්නේ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. කියන්නේ නිවැරදි නැති ප්‍රකාශය තෝරන්න කියලා කියන්නේ. සංවේදනය අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියක මිනිසුන්ගේ මානවයාට සංවේදනය අත්‍යවශ්‍යයි. ඒක හරිනේ. සංවේදනය ඉෂ්ටමෙන්ම අනිෂ්ට බලපෑම් ඇති කරයි. ඒක හරිනේ. හොඳ සහ නරක බලපෑම් සංවේදනයේ තියෙනවා. පුජ්‍යලයා තොරතුරු පරිහරණයෙන් වළකා තැබිය හැකිය. අන්න වැරදි. පුජ්‍යලයාව තොරතුරු පරිහරණයෙන් වළකලා තියන්න බෑ. මිනිස්සු හැම වෙලාවෙම තොරතුරු පිළිබඳ පිපාසයෙන් පෙළෙනවා. හරි? දැන් ඕගොල්ලෝ මේක අහගෙන ඉන්නකොට වාර කවුරු හරි ගියොත් ඒගොල්ලෝගේ කවුරු හරි ගෙදරට ආවොත් මොකද්ද ඔයා අහගෙන ඉන්නේ කියලා අහනවනේ. ඇයි ඒ? එහෙම අහනවා. ඒකට හේතුව තමයි මිනිස්සු මොනවාද වෙන්නේ කියලා දැනගන්න කැමති නිතර මාවට සමාජය. එහෙනම් පුජ්‍යලයා තොරතුරු පරිහරණයෙන් වළකා තබන්න බෑ. අතන තියෙන්නේ වළකා තැබිය හැකිය කියලා.
උත්තරය 3. 12 දෙමළ භාෂාවේ තොඩර් පාඩල් යන්නේ අදහස සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය. මේ හොඳට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකක් දාගන්න නම් අපි මේ ප්‍රශ්න 5000ක් අපේ ඉලක්කය ප්‍රශ්න 5000ක් ඔයගොල්ලෝ මේ වීඩියෝත් එක්ක රැඳී හිටියොත් ඔයගොල්ලන් ප්‍රශ්න 5000ටම සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ විභාගයේදී ඔයගොල්ලන්ට ඒකක් MCQ ටික නම් ඔයගොල්ලන්ට පහසුවෙන්ම MCQ 46ක් 47ක් 48ක් 49කට නැත්නම් MCQ 50ටම ඔයගොල්ලන්ට නිවැරදිව ඉරියන් දෙන්න පුළුවන්. මේ 5000ටම සහභාගී වුණොත් දෙමළ භාෂාවේ තොඩර් පාඩල් යන්නේ අදහස උත්තරය 4 සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය. හැබැයි ඉතින් ඔයගොල්ලෝ පේපර් එක අරගෙන පේපර් එකට ඉරි ගහලා ඒ කියන්නේ තමන් තනියම උත්තර ලියලා ඊට පස්සේ වීඩියෝ එක අහන්න ඕන. හරිද? මේ ඉරි ගහන්න නැතුව උත්තර සපයන්නේ නැතුව මේක ඇහුවා කියලා ඔබට තේරුම් නැහැ. අපරාධයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා චිත්‍රපටි මේ වගේ ප්‍රශ්නයක් වුණත් එන්න පුළුවන්. අපි දැනගෙන ඉන්න ඕනේ මීඩියා කරන ළමයි හන්දයා. උත්තරය 2 ටයිටස් තොටවර්තයන්ගේ 14 sannivedanayani යම් තැනකදී නිර්මාණය කරගත්තෝ තෝරාගත් පණිවිඩයක්. ඒ ආකාරයෙන්ම හෝ සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීමයි. මෙම නිර්වචන ඉදිරිපත් කරේ ෂනන් හා වීවර් ඉදිරිපත් කළ නිර්වචනය කලිනුත් මේ ප්‍රශ්න දාලා තියෙනවා වෙන විදියකට. දැන් දාලා තියෙනවා වෙන විදියකට. ඒ වගේ දැන් අපේ ප්‍රශ්න වල ඔබට එකම ප්‍රශ්නේ එන්න පුළුවන් හැම විදියටම කරකවනවා. තේරුණාද කියන්නේ? දැන් ඔබට විභාගෙදී ඒකක් එන්නම ඕන. මේ සාකච්ඡාවට හරියට සම්බන්ධ වුණොත්. උත්තරය 3. 15 sannivedanayට විශේෂිත කාරණා අතරට අයත් නොවන්නේ මොනවද තියෙන අධීක්ෂණය සුපරීක්ෂණය අර්ථකථනය සහ සම්බන්ධය සමාජාන යොදවන්න. දැන් අර තුන්වෙනි ප්‍රශ්නයට අදාළව ඔබට පිළිතුරක් මෙතනදී ලැබෙනවානේ. ඒතර සුපරීක්ෂණය අර්ථකථනය සහ සම්බන්ධය සමාජානෝජනය ජනසන්නිවේදනයේ සුවිශේෂී කාර්යය. නැත්නම් ජනමාධ්‍යයේ සුවිශේෂී කාර්යය. හැබැයි අධීක්ෂණය කියලා ගත්තේ නේක නැහැ. උත්තරය 1 පැහැදිලිද? ඊළඟට 16 වෙනි ප්‍රශ්නය. පුජ්‍යලන් දෙදෙනෙක් හෝ කීප දෙනෙක් අතර සිදුවන සංවේදනය. අන්තර් පුජ්‍යල සංවේදනය. උත්තරය 4. හරි. ජන සංවේදනය පිළිබඳ අදාළ කරුණක් නොවන්නේ පෙරහණු කීත දොරටු පාලකයෝ ප්‍රතිපෝෂණය විචාරය. දැන් කොතනින්ද කියලා ඔබට දැන් මේවා සාකච්ඡා කරනකොට තමයි මේ ඔළුවට එන්නේ. කොතනින්ද මේ ටික අරගෙන තියෙන්නේ? මේ හබ් ආකෘතිය එහෙම නැත්නම් HUV ආකෘතියෙන් තමයි මේ කරුණු ටික අරන් තියෙන්නේ කියලා ඔබට පේනවා. ඉතින් මේ ආකෘතියේ පෙරහණු තියෙනවා, කීත තියෙනවා, දොරටු පාලකයෝ ඉන්නවා, ප්‍රතිපෝෂණය තියෙනවා, විචාරය කියලා එකක් නැහැ. ඒ නිසා අපි ඒක අතාරින්න වෙන උත්තරය 5. පැහැදිලිද? 18 පහත් සඳහන් කෘති සම්පාදනය කළ පුද්ගලයන් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. සමාජ සංවිධානයේ චාල්ස් කූලි, ජනමතයේ වෝල්ටර් ලිප්මාන්, ජනතාව හා ඔවුන්ගේ ගැටලු ජෝන් ඩුයි. උත්තරය පහසේ උත්තරය 1. 19 ප්‍රශ්නය මූලිකාංග 5ක් ඔස්සේ ඉදිරිපත් වූ සංවේදන ආකෘතිය. මූලිකාංග 5ක් ඔස්සේ ඉදිරිපත් වූ සංවේදන ආකෘතිය ඔබේ විෂය නිර්දේශය කීයක් තියෙනවද? 2ක් තියෙනවා. එකක් මොකද්ද? හැරල් ඇස්සෙල් ආකෘතිය. අනිත් එක ඇරිස්ටෝටල් ආකෘතිය. එතකොට ඔයාලට මෙතන උත්තරයක් නැහැ නේ. හැරල් ඇස්සෙල් ආකෘතිය කියන්නේ ඇරිස්ටෝටල් ආකෘතිය. උත්තරය 1. ඊළඟ ප්‍රශ්නය 20 පළමු සිංහල මුද්‍රිත පොත ලෙස සැලකෙන්නේ. හරි. සාමාන්‍ය නොලෙජ් එකේ ප්‍රශ්න ටිකක් අනිවාර්යෙන් අහන ඒ පිළිබඳව ඔබට දැනුමක් තියෙන්න ඕන. පළමු සිංහල මුද්‍රිත පොත සිංහල යාඥා පොත. හරි. ඒකට ඒ කාලේ මිනිස්සු කිව්වා ලන්සි යාඥා පොත කියලා. හරිද? ලන්දේසීන් විසින් ආගම ප්‍රචාරය කිරීමේදී සිංහලෙන් ඒගොල්ලන්ගේ ආගමට අදාළ විවිධ කරුණු නැත්නම් යාත්‍රිකා වගේ දේවල්, ගීතිකා වගේ දේවල් මුද්‍රණය කරන්න පෙළඹුණා. ඒ මුලින්ම මුද්‍රණය කළා සිංහල යාඥා කියන පොත, යාඥා පොත කියන පොත. උත්තරය 4. 21 අතරම ශ්‍රී ලංකාවට මේ මුද්‍රණ ක්‍රමය හඳුන්වලා දුන්නේ ලන්දේසීන්. ශ්‍රී ලංකාවට කඩදාසිය අරගෙන ආවේ පෘතුගීසීන්. මුද්‍රණ ක්‍රමය හඳුන්වලා දෙන්නේ ලන්දේසීන්. පුවත්පත සහ ගුවන්විදුලිය හඳුන්වලා දෙන්නේ ඉංග්‍රීසීන්. හරි. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න 5000 සාකච්ඡා කරනකොට ඔබට හොඳ දැනුමක් එයි. දිගට රැඳී ඉඳමු. ඊළඟට 22 ඒක තියෙනවා ඊළඟට 21 ශ්‍රී ලංකාවේ දුෂ්‍ය සංනිවේදනයේ ඓතිහාසික වශයෙන් දක්වනු නොලැබෙන ස්ථානයක් වන්නේ. දුෂ්‍ය සංනිවේදනයන් ඓතිහාසික වශයෙන් දක්නට නොලැබෙන ස්ථානයේ දරුණේ අහන්නේ. බුදුරුවගල තියෙනවනේ චිත්‍ර නෙමෙයි බුදුරුවගල තියෙනවා දුෂ්‍ය සංනිවේදනය. කියන්නේ ප්‍රතිමා නෙලලා තියෙනවා නේද? කළුගල් වල. ඊට පස්සේ දොරවග විහාරයේ චිත්‍ර තියෙනවා ඉපැරණි චිත්‍ර. සීගිරිය තියෙනවා අජන්තා පාහියන්ගල අජන්තාව කියලා උත්තර දෙකක් තියෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ දුෂ්‍ය සංනිවේදනයේ ඓතිහාසික වශයෙන් දක්වන නොලැබෙන ස්ථාන. අපිට ගන්න වෙනවා මෙතන පාහියන්ගල අජන්තාව. පාහියන්ගලත් චිත්‍ර නැහැ. හැබැයි අජන්තාව කියලා එකක් තියෙනවනේ. දැන් අජන්තාව වලට අනිවාර්යෙන් ගන්න වෙනවා. මොකද ශ්‍රී ලංකාවේ කියලානේ අහන්නේ. ඒතර අජන්තාව නැහැ. ඒතර පාහියන්ගල 100%ක් නිවැරදි උත්තරයක් නෙවෙයි.
එසේ වුවද අපිට ගන්න වෙන්නේ අජන්තා. මොකද අජන්තාව ලංකාවේ වෙන්නේ තියෙන්නේ. පායන් ගල දුෂ්‍ය චිත්‍ර මොන හරි නැතුණාට පායන් ගල දුෂ්මය වශයෙන් දැක ගන්න දේවල් තියෙනවනේ. උත්තරය 5 21ට. 22 ශ්‍රී ලංකාවේ කඩදාසිය හා මුද්‍රණ ශිල්පයේ හඳුන්වා දුන් ජාතීන් පිළිවෙලින් දැක්වෙන වර්ණ. ශ්‍රී ලංකාවට කඩදාසිය පෘතුගීසින් විසින් හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවට මුද්‍රණ ශිල්පයේ ලන්දේසින් විසින් හඳුන්වා දෙනවා. එහෙනම් දරුවනේ උත්තරය 22ට 1. පැහැදිලිද? 23 වෙනි ප්‍රශ්නය. සුනිමල් පැමිණ කමල්ට වැවේ නෑමට යාමට එකතු වන්නයි ආරාධනයක් කළයි. කමල් ඒ සඳහා යම් දෝ නොයම් දෝ දෙගිරියායින් පසු ඒ අවස්ථාවේදී කමල් ගන්න ලබන තීරණයට මූලික වශයෙන් මූලික වන සංවේදන වර්ගයේ මේක ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් නේද? මේක අන්තර්වර්තී පුජ්‍යල සංවේදනය. තනියෙන් හිතනවනේ යා යනවද නොයනවද කියලා තනියෙන් කල්පනා කරන අන්තර්වර්තී සංවේදනයේ උත්තරය 2. දොරටුපාල කාර්යය සඳහා සහභාගී නොවන පුජ්‍යලයා මේ අතරින් කවරෙක්ද? දැන් අපි දොරටුපාල කාර්යය කියලා එකක් අපේ විෂය නිර්දේශයේ තියෙනවා. මොකක්ද? දොරටුපාල කාර්යය. යම් සංදේශයක් අපිට යම් සංදේශයක් ග්‍රාහකයා වෙත එන්න කලින් තියෙනව නේද? යම් සංදේශයක් ග්‍රාහකයා වෙත එන්න කලින් ඒවා අපි රූපවාහිනිය වෙන්න පුළුවන්, ගුවන්විදුලි වෙන්න පුළුවන්, පුවත්පතේ වෙන්න පුළුවන්. ඒවා තෝරගන්නවා, ඒවා සංස්කරණය කරනවා, ඒවා සකස් කරනවා, පළ කිරීමට සුදුසු ආකාරයට, ප්‍රචාරය කිරීමට සුදුසු ආකාරයට. ඒ මූලික ක්‍රියාවලියට තමයි අපි කියන්නේ දොරටුපාල කාර්යය කියලා. තෝරගැනීමෙන් පස්සේ, සංස්කරණය කිරීමෙන් පස්සේ, සමහර කොටස් අඩු කරලා, සමහර කොටස් ඉවත් කරලා ඔය ආදි වශයෙන් අපිට තොරතුරු ලැබෙන්නේ. නේද? ටීවී එකේ අපි හිතමු ජනාධිපතිතුමා කතා කරනවා කියලා කොහේ හරි ගිහිල්ලා පැය භාගයක් අපිට ටීවී එකේ විනාඩියක්වත් පෙන්වන්නේ නැහැ නේ. එතුමාගේ කතාව විතර විනාඩි 29ක්ම ඉවත් කරනවානේ. ඒ කාර්යයට අපි පොදුවේ කියන්නේ දොරටුපාල කාර්යය කියලා. එතකොට ඒ දොරටුපාල කාර්යයට ප්‍රධාන කර්තෘ, පත්තරයක නම් නැත්නම් සංස්කාරක, වාර්තාකරු, උපකර්තෘ ඒ වගේ අය සම්බන්ධ වෙනවා. මෙතන උත්තරයක් තියෙනවා ග්‍රාහකයා කියන. එහෙනම් අපිට ග්‍රාහකයා ගන්න බැහැ දොරටුපාල කාර්යයට සම්බන්ධ වෙන පුජ්‍යලෙක් හැටියට උත්තරය 3. 25 වෙනි ප්‍රශ්නේ මාධ්‍ය සාක්ෂරතාවට අදාළ මූලික කුසලතාවකට අදාළ නොවන්නේ. පරිහරණය, ඇගීම, විශේෂණය, නිර්මාණය, නිරීක්ෂණය. මේ මෙතනදී මාධ්‍ය සාක්ෂරතාවට අදාළ කුසලතාව මෙතනදී උපුටගෙන තියෙන්නේ. ඔබට මතක් වෙන්න ඕන බැලු බැලමටම මේ නිර්වචන පාඩම් වෙන්න ඕන. අර මගේ ඔබට ඔබ ගාව දැන් ඇති මූලිකාංග 2 කියලා පොත. ඒක වෙනද පොලෙත් මෙන්නට ගන්න පුළුවන්. මේ පොතේ අපේ විෂය නිර්දේශයට අදාළ මූලික නිර්වචන ඔක්කොම 50ක් තියෙනවා හරියටම. හරි? පළවෙනි කොටසේ සහ දෙවෙනි කොටසේ මේ 50ම එක දිගට දාලා තියෙනවා මට ඕගොල්ලන්ට පාඩම් කරගන්න ලේසි වෙන්න. ඒතර මේ තියෙන්නේ මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ යුරෝපා කොමිසමේ නිර්වචනයට අදාළව තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. මාධ්‍ය සාක්ෂරතාවට අදාළ මූලික කුසලතාවලට අයත් නොවන්නේ. යුරෝපා කොමිසමේ තියෙන්නේ මාධ්‍ය සංදේශ පරිහරණයට, විශ්ලේෂණයට, ඇගයීමට හා නිර්මාණයට ලබා ගන්නා හැකියාව මාධ්‍ය සාක්ෂරතාව කියලානේ. ඉතින් නිරීක්ෂණය කිරීමේ හැකියාව කියලා එකක් නැහැනේ. එහෙනම් උත්තරේ එන්න ඕන 3 25ට. පැහැදිලි? ඊළඟට 26 ජනමාධ්‍ය වේදිකු සතු යුතු මූලික ගුණාංග වන්නේ. ජනමාධ්‍ය වේදිකස නිර්මාණශීලී බව තියෙන්න ඕන. උපායශීලී බව තියෙන්න ඕන. ගවේෂණශීලී බව තියෙන්න ඕන. භාෂා කුසලතාවය තියෙන්න ඕන. පක්ෂපාතී බව කියන එක වැරදිනේ. ඊ නැති උත්තරයක් ගන්න ඕන. උත්තරය 26ට A හරි B හරි C හරි D හරි. උත්තරය 4. 27 වෙනි ප්‍රශ්නය රටක තිරසාර සම්වර්ධනය යන්නේ අර්ථ ගැන්වෙන්නේ තිරසාර සම්වර්ධනය කියලා කියන්නේ උත්තරේ එන්න ඕන 1 හරිනේ පරිසරය හා ගැලපෙන ක්‍රියාවලිය. රටක සම්වර්ධනයේ තිරසාර වෙන්න නම් ඒක පරිසරය හා ඒකාබද්ධව ගමන් කරන්න ඕන. දැන් අපේ රටේ මෙන්න මේ කාලේ මේ අවුරුද්දක දෙකක විතර කාලය තුළ අපිට පේනවා විශාල පරිසර හානියක් සිද්ධ වෙමින් පවතිනවා. හරිද? එතකොට මේ පරිසර හානියත් එක්ක යන ක්‍රියාත්මක වෙන සම්වර්ධනය කවදා හරි අපට අවසානයේ නරක ප්‍රතිවිපාක අරගෙන දෙන්න පුළුවන්. ඒ නිසා නිතරම සම්වර්ධනය පරිසරයත් එක්ක ගැලපෙන්න සිද්ධ වෙන්න ඕනේ. එතකොට රටක තිරසාර සම්වර්ධනයක් නම් ඒක පවතින සම්වර්ධනයක් වෙන නම් ඒක පරිසරය හා ගැලපෙන්න සිද්ධ වෙන්න ඕන. උත්තරේ එන්න ඕන 1 සම්වර්ධනයේ පාඩමට අදාළව තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. 28 වෙනි ප්‍රශ්නේ මේ ගස්සේ බොහෝ පැණිදොඩන් තිබේ. මේකත් ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. මෙම ප්‍රකාශයෙන් කියවෙන අන්තර්ගතය වඩාත් අදාළ වන්නේ ඒත් මේක සම්බන්ධ වෙන්නේ තිරසාර සම්වර්ධනය කියන උත්තරය 5. මේ ගස්සේ බොහෝ පැණිදොඩන් තිබේ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. ඒ කියන්නේ දැන් අනවශ්‍ය ලෙස පළ නෙලා ගන්න එපා කියන එකනේ. තේරුණාද කියන්නේ? ප්‍රයෝජනයට අවශ්‍ය කොටස පමණක් ලබා ගන්න කියන පණිවිඩය නෙමෙයි දෙන්නේ පුංචි කවියකින්. එතකොට ඒක තිරසාර සම්වර්ධනයට අයිති වෙන්නේ උත්තරය 5. 28 29 පැරණි ජනශ්‍රුතිවල මනංකල්පිත සත්ව චරිත නිර්මාණය වී ඇත්තේ.
හරි ජනස්ෘති පාඩමෙන් අහලා තියෙන්නේ. ජනස්ෘති ඒ කියන්නේ 4 වෙනි පාඩමෙත් ජනස්ෘති සම්බන්ධව කතා කරනවා සහ 7 වෙනි පාඩමෙත් කතා කරනවා නේද? පැරණි ජනස්ෘති වල මනක්කල්පිත සත්‍ය චරිත නිර්මාණය ඇත්තේ ජන සාහිත්‍යයේ සුවිශේෂ අනන්‍යතාවය පවත්වාගෙන යාමට, කතන්දර කීමේදී ත්‍රාසය හා කුතුහලය පවත්වාගෙන යාමට, ජනතාවගේ සුවිශේෂ අපේක්ෂාන් සාක්ෂාත් කිරීමට, සුවිශේෂ සමාජ චර්යා බලවේග සංකේතවත් කිරීමට, ආගමික විශ්වාසයන් අර්ථ ගැන්වීමට. මනං කල්පිත සත්ව චරිත ඉන්නෝනේ, මකරා ඉන්නවා, බෝධිලිම ඉන්නවා නේද? ඔය සමහර කතන්දර ඔය කාකාසුරයෝ ඉන්නේ, අසුරයෝ වගේ සත්තු අපි යොදා ගන්නවා කතන්දර කීමේදී ත්‍රාසය කුතුහලය පවත්වාගෙන යාම සඳහා විවිධ විදිහේ මනං කල්පිත සත්තු, මකරු වගේ සත්තු යොදා ගන්නවා නේද? එහෙනම් උත්තරේ එන්න ඕන 29ට 2. ඊළඟට අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට හොඳට මතක තියාගන්න අපේ පන්තියට පරිබාහිර දරුවෝ සහභාගී වෙනවානේ. මේක අර නිකන් මේ පොඩ්ඩක් අර නැලවිල්ලක් කරන පන්තියක් නෙමෙයි. ඉතින් හරියට මේ එකක් ගන්න තමයි අපි මේ වැඩ කරන්නේ. හරිද? අපි දැකලා තියෙනවා YouTube නාලිකාවල ඕනතරම් පාඩම් තියෙනවා. ඒවා පොඩි ෂේප් එකක් දාලා ලස්සනට උගන්වලා යන ගුරුවරු මේ ඉන්නවා. හරිද? දැන් අපි එහෙම හිතන්න එපා අපේ පන්තිය ගැන. අපේ පන්තියේදී අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. මේ ගැඹුරු සාකච්ඡාවක් අවශ්‍ය ඒකක් දාගන්න. මීඩියා ගැන පහසු විෂයක් නෙමෙයි. ලේසි කොටස් ටිකක් ඔයගොල්ලන්ට කියලා දීලා. හරිද? පොඩ්ඩක් වැඩේ ජනප්‍රිය කරගන්න එක නෙමෙයි අපේ අරමුණ. අපේ අරමුණ ගැඹුරින් සාකච්ඡා කරලා ඕගොල්ලන්ට ඒකක් අරන් දෙන එක. පැහැදිලිද? ඒ නිසා ඕගොල්ලෝ ටිකක් හොඳින් ධාරණය කරගෙන හොඳින් හිතට අරගෙන ගැඹුරින් කල්පනා කරලා තමයි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕන. සීනි බෝල වගේ සාකච්ඡා කරොත් සීනි බෝල වගේ ප්‍රතිඵල තමයි ලැබෙන්නේ ඕගොල්ලන්ට. පැහැදිලිද? ඒ නිසා ඉතින් ඕගොල්ලෝ ඒක තේරුම් ගන්න ඕන. හරිද? උගන්නන විදිය අපහසුයි නෙමෙයි. මේ අවශ්‍ය විදියට තමයි උගන්නන්නේ. අවශ්‍ය වේගයට තමයි උගන්නන්නේ. පැහැදිලිද? ඔගොල්ලන්ගේ අනාගතෙත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑනේ. පැහැදිලි තියෙන දේ නිසා මේ අපි සාකච්ඡා කරන්නේ මම විභාගයට අවශ්‍ය ගැඹුරින් සාකච්ඡා කරන්නේ. ඒක මතක තියාගන්න ඕගොල්ලන්ට. 29ට එන්න උත්තරේ 2. 30 සිනමා හෝ රූපවාහිනී මාධ්‍ය තුලදී යම් සංදේශයක් උසස් රූපාවලියකින් යුක්තයි නිගමනය කරන්නේ. උසස් රූපාවලියක් තියෙනවා. ඒ රූපහාරය උසස්. හරි කැමරා කෝණ නිසිලෙස යොදාගෙන තියෙනවා. එහෙම යොදා ගන්න ඕනේද? ගොඩක් උසස් නිර්මාණවල නියමාකාරව කැමරාව හසුරවලා නියමාකාරව කැමරා කෝණ යොදාගෙන ආලෝකකරණය ආදී නියමාකාරව යොදාගෙන ඊටාත්ම සාර්ථක නිර්මාණ විහි කරනවා. එතකොට සිනමා රූපවාහිනී මාධ්‍ය තුලදී යම් සංදේශයක් උසස් රූපාවලියකින් යුක්තයි කියන දරුවනේ දුෂ්‍ය භාෂාව මැනවින් යොදාගත් විට 30ට උත්තරේ 1. 7 වෙනි පාඩමේදී කැමරා කෝණ පිළිබඳව ඉතා පැහැදිලිව කතා කරනවා. එතකොට දුෂ්‍ය භාෂාව කියන්නේ කැමරා කෝණ නිසිලෙස යොදා ගැනීම. හරි. ඊට අමතරව කැමරාවට අදාළ තාක්ෂණය හැසිරවීම. ඒතර ඒක නිසිලෙස යොදාගත්තම අපි කියනවා සිනමාවේ රූපවාහිනී ඉතා හොඳ රූපාවලියක් හැදලා තියෙනවා කියලා. අවශ්‍ය 20ක් අපි කියනවා සාකච්ඡා කරමු මේක. 31 සංවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමෙන් ගොඩනැගෙන ගුණාංගයන් ලෙස අඩුවෙන්ම අදාළ වන්නේ. සංවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමෙන් අඩුවෙන්ම අදාළ ගුණාංගය තමයි බලමු සමාජ ප්‍රගමනය සඳහා සක්‍රිය දායකත්වයක් ලැබීම. මේක හරි. ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම. මේක හරි. ජාතික හා ජාත්‍යන්තර සංවේදන ක්‍රියාදාමයේ වටහා ගැනීම. මේක හරි. ගවේෂණශීලී හා විචාරශීලී චින්තනය දියුණු වීම. මේක හරි. සංවේදන කුසලතා වර්ධනය වීම. මේකත් හරි. ඔක්කොම පහම හරිනේ. පහම හරි වෙන්න බෑනේ. වැරදි උත්තරයක් තියෙන්න බෑ. සංවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ගුණාංග කියලා ඔබට පැහැදිලිව උගන්වලා ඇති ඔබේ ගුරුවරයා. ඒ ගුණාංග 10 ඇතුළත ඔය පස්වෙනි උත්තරේ නෑ. පස්වෙනි උත්තරය තියෙනවා සංවේදන හා මාධ්‍ය අධ්‍යයනය කිරීමේ ප්‍රයෝජනයක් හැටියට තියෙනවා. ඒ නිසා උත්තරේ එන්න ඕන 5. දැන් මගේ අර මූලික අංග පොත ඔයගොල්ලෝ අරගෙන බැලුවොත් ඒකෙත් පැහැදිලිව සංවේදනයේ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමේ කරුණු සහ සංවේදන අධ්‍යයනය ගැනීමේ කරුණු කියලා වෙන වෙනම තියෙනවා. ඒවා වෙන වෙනම පාඩම් කර ගන්න ඕන ඔයගොල්ලන්ට. මේ දෙකෙන් පටලවලා ප්‍රශ්න අහන්න පුළුවන්. උත්තරේ 5. හිතලා උත්තර ලිව්වොත් මේ පහත් හරි. හිතලා නෙමෙයි අපි ලියන්න ඕන. සිලබස් එකක් දීලා දෙනවා. ඒකේ තියෙන කාරණා වලට අදාළව ඕන උත්තර දෙන්න. පැහැදිලි? 32 මානව සංවේදනයේ කෘති රචනා කරන ලද්දේ මහාචාර්ය විමල් දිසානායක. උත්තරේ 1. 33 පිළිවෙලින් දෙමළ භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් සංවේදනය යන අර්ථය වන්නේ දෙමළ භාෂාවෙන් සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය සිංහල භාෂාවෙන් දැනගත් දේ දැන ගැනීමට සැලැස්වීම. උත්තරේ 1. 34 ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය ගොඩනැගීම ප්‍රධාන වශයෙන් ගොඩනැගීමට ප්‍රධාන වශයෙන් දායක වන්නේ කෙනෙක් ප්‍රසිද්ධ කරන්න කෙනෙක් ජනප්‍රිය කරන්න භාවිතා කරන්නේ ජන සංනිවේදනය. උත්තරය 2.
35 මේ අතරින් sannivedanaya පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද? ටයිලර්, ඩොමිනික්, මෙල්නෝස්කි, ඇරිස්ටෝටල්, චාල්ස් කූලි. චාල්ස් කූලි නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ නේද? උත්තරය 3. 36 අන්තර්වාදී sannivedanaya ප්‍රයෝජනයක් නොවන්නේ මින් කුමක්ද? දැන් අන්තර්වාදී sannivedanaya ප්‍රයෝජන ඔයගලන්ට මුලින්ම ගන්නලා ඇති. තුන්වෙනි පාඩමේ මූලිකාංග පොතේත් අපේ තියෙනවා. අන්තර්වාර්ථී සංවේදනයේ ප්‍රයෝජන නොවන්නේ පෞරුෂ වර්ධනය, තීරණ ගැනීම, සංකල්ප පෝෂණය, ආචාරශීලීත්වය, චින්තනය ගොඩනගා ගැනීම උත්තරයෙන් නොවන 4 ආචාරශීලීත්වය. ආචාරශීලීත්වය පුජ්‍යලාන්තර සංවේදනයට එහෙම නැත්නම් සමූහ සංවේදනය කියන දෙක තමයි ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ. 37 වෙනි ප්‍රශ්නය අන්තර්වාර්ථී සංවේදනයේ මූලිකාංගය මින් කුමක්ද? අන්තර්වාර්ථී සංවේදනයේ මූලිකාංග තියෙනවා. ප්‍රධාන මූලිකාංගය සංජානනය. උත්තරය 5. 38 සමූහ සංවේදනයේ සාර්ථක කර ගැනීමට ඉවහල් වන කරුණක් අඩංගු නොවන වර්ණය තෝරන්න. මෙන්න මේ ප්‍රශ්නේ නම් ප්‍රශ්න ගැටලුවක් තියෙනවා දරුවනේ. පෙර සූදානම ආචාරශීලීත්වය, අරමුණු සහගත බව, තාක්ෂණික මෙවලම් භාවිතය වගකීම. මේ උත්තර පහම නිවැරදි උත්තර තියෙන්නේ. ඒ නිසා මේකට ඕල් ලකුණු අපිට දෙන්න වෙනවා. 38 නිවැරදි උත්තර පහම. ඒක අපේ ප්‍රශ්න සකස් කිරීමේ අපෙන් සිදුවෙච්ච දෝෂයක්. හරි. එවැනි දෝෂයක් ඇතුනොත් ඒකේ වාසිය ඔබට ලැබෙයි. 38 උත්තර පහෙන් ඕන එකක් ගන්න පුළුවන්. 39 එකිනෙකා නොහඳුනන විශාල ජන පිරිසකට ජනමාධ්‍ය හරහා එකවර සංදේශයක් ලබා දීම sannivedanayයි. මෙම නිර්වචනය ඉදිරිපත් කළේ එකිනෙකා නොහඳුනන විශාල ජන පිරිසක ජනමාධ්‍ය හරහා එකවර සංදේශයක් ලබා දීම ජන sannivedanayයි කියලා එන්න ඕන නේද? කමක් නැහැ. මෙහෙම sannivedanayයි කියලා තියන්නත් පුළුවන්. විභාගෙදී අපිට මේ වගේ පොඩි වෙනස්කම් කරලා ප්‍රශ්න හදන්න පුළුවන්. උත්තරය ඩිෆ්ලුවා හා ඩෙනිස් විසින් තමයි මේ නිර්වචනය ඉදිරිපත් කරන්නේ. උත්තරය 1. virtual යන්නෙහි අර්ථයක් ලෙස අදාළ නොවන්නේ හරි නාමිකව නොවන අතාත්වික මවන ලද කයින් නැති නිමවන ලද. දැන් මේ තියෙන්නේ අතත්ත්‍ය කියන වචනේ අර්ථයනේ. එතකොට මේ අතත්ත්‍ය කියන වචනේට පර්යාය සමාන අර්ථ ඔක්කොම ඔයගලන්ට උගන්වලා තියෙනවා. හැබැයි ඒකේ අතාත්වික කියලා කියන්නේ කයින් නැති අතාත්වික අතත්ත්‍ය මවන ලද කියන අර්ථයනේ. නිමවන ලද කියලා කියන්න බෑ. ඒකින් භෞතික ලෝකයේ පවතින්නේ නැති කියන අර්ථය තමයි එතන තියෙන්නේ. නිමවන ලද කියන එක ගන්න බෑනේ. උත්තරය 5. මේ හැම එකක්ම ඔයගලන්ට විෂය නිර්දේශයේ තියෙනවා. මේ උගන්වලා තියෙන්න ඕන අපේ බාහිරින් සම්බන්ධ වෙන දරුවන්ගේ ගුරුවරු නැත්නම් පාසලේ උගන්වලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ ගුරුවත් පොත ඩවුන්ලෝඩ් කරගෙන මේව බලා ගන්න ඕන. පැහැදිලි? 41 මාධ්‍ය සංස්කෘතිය සංකල්පීය වශයෙන් ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූ පුජ්‍යලින් දෙදෙනෙකුගේ සැලකිය හැකි වෝල්ට් බෙන්ජමින් සහ මාර්ෂල් මැක්ලූහන්. උත්තරය 1. හරි. මාධ්‍ය සංස්කෘතියේදී ඒකත් ඔබට කතා කරලා ඇති. 42 මාධ්‍ය සාක්ෂරතාවට අදාළ මූලිකාංග දෙකක් ලෙස සැලකිය හැකි මාධ්‍ය සාක්ෂරතාවට අදාළ මූලිකාංග දෙක එකක් තමයි මොකද්ද? මාධ්‍ය සාක්ෂරතාව පාඩමේ ඔබ බලන්න කිසියම් තැනක ඇති වැඩි මාන සංඛ්‍යාවකින් යුක්ත වෙනවා. විවිධ මාන වලින් මාධ්‍ය දේශ බලන්න පුළුවන් කියලා අපි පැහැදිලි කරා. අඛණ්ඩතාවයෙන් යුක්තයි මාධ්‍ය සාක්ෂරතාව. අඛණ්ඩව ගමන් කරන එක බිඳුවයි කියන්නත් බෑ 100යි කියන්නත් බෑ. එකිනෙකාගෙන් වෙනස් වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. එහෙනම් උත්තරය 1. 43 විචාරශීලී ග්‍රාහකයා පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහළ දැක්කේ. නන්දා විචාරශීලී ග්‍රාහකයා සක්‍රීය ග්‍රාහකයෙකි. ඒක හරි. ඔහු මායාව හා යථාර්ථය වටහා ගනී. විචාරශීලී ග්‍රාහකයා සංදේශවල තියෙන මායාව යථාර්ථය. වැරදි දේවල් මොනවාද? හරි දේවල් මොනවාද? මවපු දේවල් මොනවාද? සත්‍ය දේවල් මොනවාද කියලා වටහා ගන්න යාට පුළුවන් වෙන්න ඕන. නදිනි ඔහු සංදේශ පිළිබඳ ප්‍රශ්න කරයි. හරිනේ? සංදේශ ප්‍රශ්න කරනවා නිතරම විචාරශීලී ග්‍රාහකයා. එහෙනම් ඒකත් හරි උත්තරය. නන්ද චම්පා නදිනි සියලු දෙනාම හරි උත්තරය 5. මේ සියලු දෙනාගේම ප්‍රකාශ නිවැරදි. හරිනම් හරි දාගන්න ඕන රතු වෙනක් පාවිච්චි කරන්න. මේ වෙන මීට හැමෝටම මම හිතන්නේ අපි මේ දැනට හැමෝටම ලැබිලා ඇති මේ පේපර් සෙට් එක 30 දක්වා 20 ඉඳලා ප්‍රශ්න 500ක පේපර් සෙට් එක නොලැබුණ අයට තමයි මම අර කිව්වේ දුරකථන අංකය මම නැවත කියන්නම්. ඒකට WhatsApp පණිවිඩයක් එවන්න අපිට පුළුවන් වෙයි ප්‍රශ්න ටික එවන්න. 44 පොදු කරුණු උපයෝග කරගෙන විශේෂ දෙයක් පැහැදිලි කිරීම නිගමනය. ඒකත් අයිති වෙන්නේ 6 වෙනි පාඩමට මාධ්‍ය සාක්ෂරතා පාඩමේ නිගමනයනේ. අනුමානයේ විශේෂණයේ සංශ්ලේෂණය ඔය හැම කාරණයක්ම කොයි එක හරිද දන්නේ නැහැ නේ. කරුණු 7ක් තියෙනව නේද? ඒ කරුණු 7ම ඔබට පුළුවන් වෙන්න ඕන.
අර්ථකථනය කරන්න. 45 සංදේශ විකෘතිකරණයට අදාළ කරුණු කීපයක් පහක් දැක්කේ. ඊට අදාළ නොවන අංගය. සංදේශ විකෘතිකරණයට අදාළයි අනුවර්තී විස්තර විශාල කිරීම, සත්‍යක්ෂණ අදාළ නැහැ. ප්‍රත්‍යක්ෂණනේ තියෙන්නේ. උත්තරය 2. පර්යාලෝකනය පාර්ශ්වී හරිද. මේ කොතනද මේ පාඩම තියෙන්නේ? සංදේශ විකෘතිකරණයට අදාළ කරුණු 6 වෙනි පාඩමේ මාධ්‍ය සාක්ෂරතාව විචාරයේ පාඩමේ අවසානයේ තියෙන ඔයගොල්ලෝ බලන්න. එහෙම නැත්නම් මගේ මූලිකාංග පොතේ අවසානයේ ඇති. හරි. 46 මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධ යුරෝපා කොමිසමේ නිර්වචනයට අදාළ නොවන යුරෝපා කොමිසමේ නිර්වචනයට අදාළ වෙනත් විදියකට නැවතත් ප්‍රශ්නයක් අහනවා. මේවයි විභාග ප්‍රශ්න නෙවෙයිනේ. හරිද? පුනරීක්ෂණ ප්‍රශ්නේ එකම ප්‍රශ්නේ විවිධ විදියට මම අහනවා. ඔබ ඒ සඳහා සූදානම් කිරීම සඳහා. පරිහරණය සමීප වීම විශ්ලේෂණය ඇගීම නිර්මාණය නම් සමීප වීම ගන්න වෙනව නේද? මාධ්‍ය සංදේශ පරිහරණයට විශ්ලේෂණය ඇගීමට හා නිර්මාණය කිරීමට හැකියාව මාධ්‍ය සාක්ෂරතාව කියන යුරෝපා කොමිසම කියන උත්තරය 2. 47 පුජ්‍යල ඥාන ව්‍යුහ ගොඩනැගීමට මූලික වන ද්‍රව්‍ය. ඥාන ව්‍යුහ ගොඩනගන්නේ හරිද? ඥාන ව්‍යුහ ගොඩනගන්න භාවිතා කරන්නේ පුජ්‍යලගේ ඥාන ව්‍යුහ මානසිකව තොරතුරු සම්පත් කරගන්නා කට්ටල ඥාන ව්‍යුහ කියනවා නේද? උගන්වලා ඇති. ඒවා නිර්මාණය කරන්නේ තොරතුරු මගින්. තොරතුරු ලැබෙනකොට විවිධ තොරතුරු අපිට ලැබෙනකොට ඥාන ව්‍යුහ ගොඩනගෙනවා පුජ්‍යලම. හරි? උත්තරය 4. 48 ටිකක් අපහසු ගැඹුරු ප්‍රශ්න තමයි ඉතින් නිතරම අහන්නේ ඔබේ. අර මම හැමදාම කියනවනේ සීනි බෝල ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඕගොල්ලන්ට හරි ගන්න ලකුණු ගන්න පුළුවන්. හරි? ඕගොල්ලන්ට මේ පේපර් එකේ ලකුණු අරගෙන hina වුණාට වැඩක් නැහැ. සතුටු වුණාට වැඩක් නැහැ. අපිට විභාග ප්‍රශ්න පත්‍රයට ගැඹුරු ප්‍රශ්න ආවොතින් අපිට අනන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයට අපි සූදානම් වෙන්න ඕනේ නිසා අපි පෙරහුරු ප්‍රශ්න හැම නිතරම අපිට ගැඹුරු ප්‍රශ්න නැත්නම් අපහසු ප්‍රශ්න හොඳින් සාකච්ඡා කරලා හොඳ සූදානම් ගියන්න. එතකොට අපහසු ප්‍රශ්න විභාගයට ආවත් අපිට ප්‍රශ්න නැහැ. පහසු ප්‍රශ්න ආවත් ප්‍රශ්න නැහැ. හැබැයි අපහසු ප්‍රශ්න විතරක් සාකච්ඡා කරලා ගියොත් අපිට අපහසු ප්‍රශ්න ආවොත් අපිට ප්‍රශ්නයක් වෙනවා. පැහැදිලිනේ? ඊළඟ 48 මාධ්‍ය සාක්ෂරතා සංකල්පය බිහිවන්නේ මාධ්‍ය සාක්ෂරතාව බිහිවන්නේ මාධ්‍ය ප්‍රචාරය වීමත් එක්කනේ. මාධ්‍ය සංදේශ ග්‍රහකගත වීමත් එක්කනේ. එතන 20 වන සියවසේ 21 වන සියවසේ 21 පළමු ලෝක යුද්ධයට පෙර, දෙවන ලෝක යුද්ධයට පෙර, පළමු ලෝක යුද්ධයට පසු, දෙවන ලෝක යුද්ධයට පසු 21 වන සියවසේ මුල භාගයේ. පස්සේ උත්තරේ ගන්න බෑ. 21 වන සියවසේ මුල භාගය කියන්නේ මේ ඊයේ පෙර දන්නේ. පහ ගන්න බෑ. පළමු ලෝක යුද්ධයට පෙර. ඒ කියන්නේ 1917 18 පෙර කියලා. ඒක ගන්නත් බෑනේ. සාමාන්‍ය 1925 30 40 වගේ කාලවකවානුවේනේ මේ ජනමාධ්‍ය බිහි වෙන්නේ. ඒකත් එක්කනේ මාධ්‍ය සාක්ෂරතාව බිහි වෙන්නේ. දෙවන ලෝක යුද්ධයට පෙර, දෙවන ලෝක යුද්ධයට පසු, පළමු ලෝක යුද්ධයට පසු. උත්තරේ ගන්න වෙන්නේ අපි මේ මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම ප්‍රචාරය වෙන්නේ මාධ්‍ය හොඳින් සමාජගත වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේනේ. එහෙනම් මාධ්‍ය සාක්ෂරතා සංකල්පයට පිහිවන්නේ කියන උත්තරයට අපි ගන්න වෙන්නේ දෙවන ලෝක යුද්ධයට පසු කියන උත්තරය 4. හරි මාධ්‍ය බිහි වුණත් මාධ්‍ය සාක්ෂරතාව ටිකක් පහුවෙලානේ බිහි වෙන්නේ මාධ්‍ය ටිකක් ව්‍යාප්ත වෙනකොට දෙවන ලෝක යුද්ධය අවසන් වෙන්නේ 1947 කාලෙනේ. එයින් පස්සේ තමයි මාධ්‍ය සාක්ෂරතාව බිහි වෙන්නේ. ව්‍යාප්ත වෙන්නේ උත්තරය 4. 49 සංස්කෘතිය සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස පැහැදිලි කරන ලද්දේ ජෝසප් ඩොමිනික් උත්තරය 4. ජෝසප් ඩොමිනික්ගේ නිර්වචනයේ පටන් ගන්නෙම සංස්කෘතිය සංකීර්ණ ක්‍රියාවලිය කියලානේ නේද? 50 අන්තර් සංස්කෘතික අධ්‍යයනය සම්බන්ධයෙන් වැදගත් කෘති දෙකක් වූයේ සංස්කෘතික සංනිවේදනය ලෙස ආකෘති විශ්ලේෂණය හා නිහඬ භාෂාව කියන කෘති දෙක උත්තරය 1. දැන් එහෙනම් අපි සාකච්ඡා කරලා ඉවරයි 122 කියන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 බෝඩ් එක අපිට පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ තරම් පැහැදිලි කිරීමේ ප්‍රශ්න අපිට තිබුණේ නැති නිසා හරි. එහෙනම් අපි අදට නතර කරමු. අපිට 123 වීඩියෝ එක මම ඊළඟට එවන්නම්. ඔබට මම මේ WhatsApp අංකය නැවතත් මතක් කරන්නම් 071 99 16 ඔයගොල්ලෝ මේකට WhatsApp පණිවිඩයක් එවන්න වෙනත් කාට හරි ප්‍රශ්න පත්‍ර අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් ඔබේ නම සහ නගරය සඳහන් කරලා හොඳයි. එහෙමනම් සියලු දෙනාටම සුබ සතියක්. ඔබට මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී මොන හරි ගැටලුවක් මතුවනා නම් යම්කිසි තැනක ඔබ මේ අංකයට WhatsApp message එකක් දාන්න. ඒතර 123 සාකච්ඡා කරනකොට අපිට ඒක පැහැදිලි කරන්න පුළුවනි. හොඳයි එහෙනම් සුබ දවසක්.